ඔසිලේටර්ස් ගැන. එතකොට කපල් ඔසිලේටර්ස් කියන්නේ මොනවද? එතකොට අපි කපල් ඔසිලේටර්ස් වල තියෙන ඉක්වේෂන්ස් නැත්නම් ඩිෆරන්ෂියල් ඉක්වේෂන්ස් කොහොමද සෝල්ව් කරන්නේ කියලා මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා. එතකොට මුලින්ම අපි දැනගන්න ඕනේ කපල් ඔසිලේටර් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි කතා කරමු. ඇත්තටම මේ වගේ අපි දුන්නකට වස්තුවක් සම්බන්ධ කරලා තියෙනවා. මේ වගේමයි ඒ වස්තුවට තව දුන්නක් සම්බන්ධ කරලා ඒ දුන්නට තව වස්තුවක් සම්බන්ධ කරලා තියෙනවා නම් අපි මෙතනදී මේක නිකන් උදාහරණයක් විදිහට ගන්න. උදාහරණයක් කිව්වහම මෙතනදී වස්තු දෙකක් තියෙනවා. ඒ වස්තු දෙක කනෙක්ට් වෙලා තියෙනවා මේ දුන්නෙන්. එතකොට ඒ වස්තු දෙක නැවතත් බිත්තියකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි මෙතනදී අපි මෙතනින් පොඩි විස්ථාපනයක් දුන්නොත් ඒ වගේම මෙතනින් පොඩි විස්ථාපනයක් දුන්නොත් අපිට මෙතනදී ඔසිලේෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වස්තුව දෙපැත්තට යනවා. ඒ වගේම මේ වස්තුවත් දෙපැත්තට යනවා. ඒ වගේ අපිට ඔසිලේෂන් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ ඔසිලේෂන් එක ගොඩක් වෙනස්. අනිත් අපිට සරල අනුවර්ති චෛත්‍යයක් වගේ නෙමෙයි. මේකේ ගොඩක් වෙනස් විදිහට තමයි ඔසිලේෂන් එක එන්නේ. ඒකට අපි මේ වලට කියනවා වස් දෙකක් එක අතට සම්බන්ධ කරලා තියෙනකොට අපිට ඒකේ සිදුවෙන දෝලනයට අපි කතා කරනවා කපල් ඔසිලේෂන්ස් කියලා. ඒකට අපි මේ වලට විශේෂ නමක් කියනවා කපල් ඔසිලේටර් කියලා. එතකොට අපිට මේ විදිහට විතරක් නෙමෙයි අපිට ඕනම විදිහකට. ඒ කියන්නේ අපි ගත්තොත් මේ වගේ සරල අවලම්බ දෙකක් තියෙනවා නම් අපි ඒක එල්ලලා තියෙනවා කියන එක. එතකොට මේ දෙක අපි රොඩ් එකකින් සම්බන්ධ කරොත් රොඩ් එකකින් සම්බන්ධ කරලා අපි මේකට පොඩි විස්ථාපනයක් දුන්නොත් පොඩි ඩිස්ප්ලේස්මන්ට් එකක් දුන්නොත් මේ දෙක ඔසිලේෂන් එකක් පෙන්වනවා. ඒ ඔසිලේෂන් එකේ අපි ඒ ඔසිලේෂන්ස් වල තමයි අපි දැන් ඉක්වේෂන්ස් ගන්න යන්නේ. ඒ කියන්නේ අපි දැන් ඩිෆරන්ෂියල් ඉක්වේෂන්ස් එහෙම අපි ලග්‍රාන්ජියන් ෆෝමැට් එකට දාලා අපි කොහොමද ඉක්වේෂන් එකක් අරගෙන ඒ ඉක්වේෂන් එක සෝල්ව් කරන්නේ කියලා අපි මේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට අපි මේ ආකාරයේ විතරක් නෙමෙයි තව ආකාර තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ වගේ ස්ට්‍රින්ග් එකකට අපි බෝලයක් හයි කරලා ඒ බෝලෙත් ස්ට්‍රින්ග් එකක් හයි කරලා මේක අපිට සරල අවලම්බයක් විදිහට චලනය කරන්න පුළුවන්. එතකොට සරල අවලම්බයක් විදිහට අපි මෝෂන් එකක් ගත්තාම මෙතනදිත් රිලේෂන් එකක් එනවා මේ වස්තු දෙක. එතකොට මේකත් කපල්ඩ් මෝෂන් එකක්. එතකොට කපල් මෝෂන් කීප විදිහකටම එන්න පුළුවන්. එතකොට අපි මෙතනදී කපල් මෝෂන්ස් ගැන තමයි කපල් ඔසිලේටර්ස් ගැන තමයි කතා කරන්නේ. අපි කපල් ඔසිලේටර්ස් ගැන කතා කරනකොට අපිට කතා නොකරම බැරි දේවල් තමයි normal coordinates ඒ වගේමයි normal modes normal frequency ඒ වගේ දේවල්. එතකොට මම මේ දේවල් වීඩියෝ එක මැද හරියකදී අපි කතා කරමු. ඒ කියන්නේ අපි ටිකක් කරගෙන යනකොට එතකන් අපි මොනවා මේ normal coordinates මොනවද? එතකොට normal modes කොහොමද අපි equation එකකින් ගන්නෙ? එතකොට normal frequency කොහොමද හොයන්නේ? අන්න ඒ දේවල් ගැන කතා කරමු. example එකක් use කරගෙන. එතකොට අපි ගන්නවා example එක විදිහට අපිට equations දෙකක් දීලා තියෙනවා. 2x double dots 2x double dot plus omega squared 5x minus 3y is equal 0. මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් 5y double dot plus omega squared 5y x. මේක දෙක කියලා ගත්තොත් අපිට මෙතන එකෙන් දෙකෙන් ගන්න පුළුවන්. දෙක එකතු කරාම අපිට එනවා 5x double dot 2y double dot සමාන වෙනවා omega වර්ග එකතු කිරීම omega වර්ග 2x ධන 2y. මේක සමාන වෙනවා බිඳුවට. එතකොට අපි මෙතන දිනනවා මෙතන දෙක හැම එකටම පොදුයි. ඒතර දෙක හැපිලා ගිහිල්ලා ඔක්කොම එම වෙනවා. අපිට x
डॉट y डबल डॉट प्लस ओमेगा वर्ग x ධන y කියලා. ඉතින් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ඇත්තටම අපි කතා කරොත් අපි ගත්තොත් x डबल डॉट සමානයි ax type එකේ equation එකක්. එතකොට අපි කතා කරොත් මෙතනදී x डबल डॉट y डबल डॉट වගේ තියෙන්නේ මෙතනදී x කියන එක. x डबल डॉट කියන එක. ඒතර අපිට මෙතනදී ඍණ ඔමෙගා වර්ග. එතකොට මේ a කියන එක ඍණ වුණොත් තමයි අපිට ඔසිලේෂන් එකක් බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී a කියන එක ඍණ වෙලා තියෙනවා ඇත්තටම. එතකොට x ධන y කියන එක මෙතනදී තියෙනවා. එතකොට අපිට මේකේ ඉක්වේෂන් එකේ solve කරපු ඉක්වේෂන් එකේ සොලියුෂන් එක ලියන්න පුළුවන්. x ධන y is equals a1 cos omega t plus 1 කියලා. එතකොට එක ඩෑෂ් කියලා ගමු. ඉතින් ඒ වගේමයි අපිට දැන් දෙකෙන් ධන දෙක අපි එකතු කරා. ඒ වගේමයි අපිට පුළුවන් එක ඍණ දෙක ගන්නවා. එතකොට එක ඍණ දෙක ගත්තොත් අපිට එනවා මේ වගේම ඉක්වේෂන් එකක්. අපි මේක සුළු කරලා බලන්න. එතකොට අපි ගත්තොත් මෙතනදී එනවා ඍණ 4i ඔමෙගා වර්ග x ඍණ y කිය. එතකොට මෙතනදී අපි ගත්තොත් a වෙනුවට තියෙන්නේ ඇත්තටම මෙතනදී ඍණ 2i ඔමෙගා වර්ග කියලා ගත්තොත් x ඍණ y double dot y double dot. එතකොට අපි ගත්තොත් මෙතනදී ඇත්තටම a වෙනුවට තියෙන්නේ 1i ඔමෙගා කියන එක. එතකොට අපි a වෙනුවට තියෙන ඇත්තටම 4i ඔමෙගා වර්ගය කියන එක. එතකොට අපි ගත්තොත් මෙතනදී අපිට ලියන්න පුළුවන් solution එක x ඍණ y a2 cos 2i omega t plus කියලා i2 කියලා. එතකොට අපිට මෙතනදී මේ විදිහට ඉක්වේෂන් එකක් එනවා. අපිට මෙතනදී දෙක ඩෑෂ් කියලා දාගන්න පුළුවන්. එතකොට අපි මෙතනදී මේ x ධන y x ඍණ y වලට අපි කියනවා නමක් normal coordinates කියලා. එතකොට මේ දෙක හොයන එකට තමයි අපි normal coordinates කියලා කියන්නේ. ඉතින් අපි ගත්තොත් වස්තු දෙකක් ඇත්තටම එතකොට මේකේ අපි ගත්තොත් x කියලා. එතකොට මෙතන y කියලා ගත්තොත් ඉතින් මේ දෙකේ එකතු කරාම අපිට මේ දෙකේ මේ දෙකේ displacement original coordinates අපි එකතු කරාම ගන්නවා. එතකොට x ධන y කියන්නේ normal coordinate එකක්. එතකොට මෙතනදී අඩු කරාමත් අපිට එන්නේ normal coordinate එකක්. ඊළඟට බලමු අපි මේක x වලටයි y වලටයි කොහොමද වෙන වෙනම විසඳන්නේ කියලා. එතකොට අපි ගත්තොත් දෙක ඩෑෂ් කියන සමීකරණ වලින් අපිට ගන්න පුළුවන් එක ඩෑෂ් ධන දෙක ඩෑෂ් කියලා. එතකොට අපිට ගන්න පුළුවන් 2යි x සමාන වෙනවා a1 cos omega t a2 cos phi omega t i2. එතකොට අපිට මෙතනදී x කියන එක අපිට කාලේ ෆන්ක්ෂන් එකක් විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට අපිට මෙතෙන් දෙකෙන් බෙදුවොත් ඔක්කොම අපිට a1 දෙකෙන් බෙදුවාම ඇත්තටම අපිට ඒක ලියන්න පුළුවන් කොන්ස්ටන්ට් එකකින් බෙදෙන. එතකොට අපිට b කියලා ලියන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් ඒකෙන් ලැබෙන එක b කියලා. එතකොට අපි b1 කියලා මෙතනට දාගමු. මේ එක්සන්ට අපි දාගමු b2 කියලා. එතකොට අපි ගත්තොත් b1 cos omega t b2 cos chi omega t. එතකොට අපි ඒ විදිහටම අපිට yt හොයන්න පුළුවන්. yt වලට අපිට එනවා b1 cos t1 minus b2 cos chi omega t i2. එතකොට අපි මෙතනදී මේ ඉක්වේෂන් දෙක අපි
4 කියලා ගමු. එතකොට අපි ගත්තොත් අපිට මෙතනදී දැන්ට ඉක්වේෂන්ස් දෙකක් ලැබිලා තිනවා x වලටයි y වලටයි. එතකොට අපි කතා කරොත් ඊළඟට අපි කතා කරොත් normal moods ගැන. එතකොට අපි කතා කරන වස්තු දෙක ඇත්තරම මේ වස්තු දෙක. එතකොට අපි කතා කරොත් මේ දෙක එකම ෆ්‍රීකවන්සි එකකින් එකම ෆේස් එකකින් ගමන් කරන අවස්ථාවක් එනවා. එතකොට අපිට කතා කරොත් අන්න ඒ අවස්ථාවට අපි කියනවා normal mode එකක් කියලා. එතකොට අපි කතා කරොත් මෙතනදී 3-4 ඉක්වේෂන්ස් දෙක යූස් කරලා අපිට කතා කරන්න පුළුවන්. එතකොට 3-4 ඉක්වේෂන්ස් මොනවාද? xt සමාන වෙනවා අපිට 3-4 ඉක්වේෂන්ස් වලින් අපිට අපේ ඔරිජිනල් කෝඩිනේට්ස් වලට අපිට ඉක්වේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඔරිජිනල් කෝඩිනේට්ස් වලට අපිට ඉක්වේෂන් එකක් ඇවිල්ලා තියෙනවා කියන්නේ. එතකොට අපි ගන්න පුළුවන් මෙතනදී එකම ෆේස් එකේ හා එකම ෆ්‍රීකවන්සි එකේ යූස් කරනවා නම් අපිට මේ දෙක යූස් කරන්න පුළුවන්. එතකොට අපිට ඒ වගේමයි අපිට මේ දෙක යූස් කරන්න පුළුවන්. එතකොට අපි මේකේ කොහොමද අපි එහෙම ගන්නෙ? කියන්නේ අපි ඔරිජිනල් කෝඩිනේට්ස් කොහොමද සමාන කරගන්නේ? එතකොට අපි කතා කරමු මෙතනදී b2 කියන එක අපිට බිඳුවකට සෙට් කරන්න පුළුවන්. එතකොට b2 බිඳුවට සෙට් කරාම අපිට එනවා xt කියන එක සමාන වෙනවා yt වලට. ඒ මොකද අපිට මෙතනදී b2 කියන පදේ කැපෙන්නේ නැති වෙලා යනවා. එතන මොකද මේක බිඳුවෙන් ගුණ වෙන්නේ. ඒකට මෙතනත් බිඳුවෙන් ගුණ වෙන්නේ. එතකොට b1 පද ටික ඉතුරු වෙලා මෙතනදී xt සමාන වෙනවා yt වලට. එතකොට මේක තමයි පළවෙනි normal mode එක. කියන්නේ අපි කතා කරොත් මෙතනදී වස්තු දෙක අපි තියෙනවා නම් මෙතනදී x පැත්තට යනවා නම් මෙතනදී y පැත්තට යනවා නම් එතකොට අපි මෙතන දෙකම එකම ෆ්‍රීකවන්සි එකකින් යන්නේ. එතකොට දෙකම එකම ෆ්‍රීකවන්සි එකකින් යන්නේ. හැබැයි මෙතන දෙකම එකම දිශාවට තමයි ගමන් කරන්නේ. එතකොට අපි මෙතනදී එකම කලාවේ තමයි ගමන් කරන්නේ. හරිද? අපිට මෙතනදී ψ1 කියන කලාව තියෙන්නේ. ψ1 ෆේස් එක. එතකොට මෙතනදී තියෙන්නේ ඔමෙගා ෆ්‍රීකවන්සි එක. ඒ වගේමයි අපිට කතා කරොත් දෙවෙනි normal mode එක second mode එක අපි කතා කරොත් අපිට පුළුවන් b1 සෙට් කරන්න 0 වලට. b1 සෙට් කරන්න 0 වලට ඇත්තටම මේ b1 වල තියෙන ඔමෙගා කියන එක නැති කරගන්න. එතකොට අපිට ඔමෙගා එකක් යූස් කරන්න පුළුවන්. එතකොට මෙතනදී තියෙන්නේ දෙකටම එකම ඔමෙගා එක. එතකොට 2 ඔමෙගා තමයි එතනදී ෆ්‍රීකවන්සි එක වෙලා තියෙන්නේ. එතකොට මේ දෙකේදීම එකම ෆේස් ලෙවල් එක. එතකොට ෆේස් ලෙවල් එක අපි ෆේස් එක ගත්තොත් ψ2 කියන ෆේස් එකෙන් තමයි මේ දෙකම ගමන් කරන්නේ. එතකොට අපිට එනවා b1 0 වලට සෙට් කරාම කතා කරොත් xt කියන එක සමාන වෙනවා ඍණ y වලට. එතකොට අපි උදාහරණයක් ගන්න වස්තු දෙකකදී අපි x දිශාවට මේ පැත්තට යනවා. එතකොට y එන්නේ අනිත් පැත්තෙන්. y එන්නේ අනිත් පැත්තෙන්. එතකොට අපි ගත්තොත් මෙතනදී හැබැයි මේ දෙක එකම ෆ්‍රීකවන්සි ලෙවල් එකේ එකම ෆේස් එකේ. එතකොට අපි මේකට කියනවා second normal mode එක. එහෙම නැත්නම් අපි normal modes වල දෙවෙනි අවස්ථාව. එතකොට අපි මෙතනදී අපිට ඇත්තටම මෙතනදී normal modes දෙකයි තියෙන්නේ. මොකද අපිට තියෙන්නේ frequencies දෙකයි. frequencies දෙකයි තියෙන්නේ. ඒකට frequencies දෙකයි නම් අපිට තියෙනවා normal modes දෙකයි. කියන්නේ අපේ frequencies දෙකයි ඒ වගේමයි phase differences තියෙන්නේ දෙකයි. ඒකට අපිට normal modes දෙකයි එන්නේ. කලින් ගාන කතා කරා. එතකොට ඒක අපි සුපුරුදු method එක use කරගෙන කරේ. එතකොට අපි දැන් මෙතනදී බලමු. අපි මෙතනදී බලමු method 2 එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු solution ඉස්සෙල්ලා කතා කරපු අපිට මේ වගේ equations දෙක අපි කොහොමද කතා කරොත් දැන් පළවෙනි සමීකරණේ එතකොට අපි කොහොමද solve කරන්නේ වෙන විදිහකට. ඇත්තටම මේක වෙන විදිහකට solve කරන්න පුළුවන්. එතකොට ඒක අපි method 2 කියලා කියනවා. එතකොට මෙතනදී එනවා
මෙතනදිත් ඔමෙගා වර්ගය 5y ඍණ 3y x ආය බින්දුව. මෙතනදී අපි දෙවෙනි සමීකරණය කියලා දාගත්තා. එතකොට අපිට මේකට අපිට එක්ස්පොනෙන්ෂියල් සොලියුෂන් එකක් ගෙස් කරන්න පුළුවන්. එතකොට එක්ස්පොනෙන්ෂියල් සොලියුෂන් එක අපි කොහොමද ගෙස් කරන්නේ? එතකොට මෙතනදී ඇත්තටම මෙතන x තියෙනවා මෙතන y තියෙනවා. එතකොට අපි ගන්න ඕන x වලටයි y වලටයි වෙනම වෙනම. එතකොට අපි ගත්තොත් මෙතනදී AE I alpha t කියලා. මෙතනදී කැමති නම් ඔමෙගා කියලා දාලා ඒක කිසි මෙතන ඇල්ෆා විතරක් දාලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී y සමානයි a එහෙ නැත්නම් මෙතනදී අපි දාගමු b කියලා. මොකද අපි කලින් a ගත්තේ හින්දා b i t. එතකොට අපි මෙතනදී අපිට ලියා ගන්න පුළුවන් x a මෙතනදී ලියා ගන්න පුළුවන් i alpha e I alpha t. එතකොට අපිට x ඩබල් ඩොට් ගන්නකොට අපිට මෙතනදී ලියන්න පුළුවන් a e I alpha i වර්ග alpha වර්ග e I alpha t. එතකොට අපිට මෙතනදී x ඩබල් ඩොට් කියන එක ලියා ගන්න පුළුවන් ඇත්තටම මෙතන i වර්ගය අපි දන්නවා ඍණ 1යි. එතකොට a alpha වර්ග i alpha t. එතකොට අපිට මෙතනදීත් ඒ විදිහටම අපිට ගන්න පුළුවන් y ඩබල් ඩොට්. මම මෙතනදී මේ ටික කරන්න යන්නේ නැහැ. එතකොට අපි මෙතනදී ගත්තොත් ඍණ b alpha වර්ග e I alpha t. එතකොට අපිට මෙතනදී y ඩබල් ඩොට් x ඩබල් ඩොට් කියන එකට අපිට මෙතනදී ආදේශ කරන්න පුළුවන් මේ සමීකරණ වලට 1 2 කියන සමීකරණ වලට. එතකොට මේ 1 2 කියන සමීකරණ වලට අපි ආදේශ කරොත් අපිට එනවා ඉක්වේෂන් එකක් 2a ඍණ alpha වර්ග. මෙතනදී AEI alpha t කියන එක හැම එකටම පොදු වෙනවා. මොකද මෙතනදී x වලටයි y වලටයි අපි මෙතනදී ආදේශ කරලා දැම්මොත් අපිට මෙතනදී AE සමාන මෙතන EI alpha t කියන එක ඇත්තටම මෙතන නැති වෙලා යනවා. මම ඒකත් පොඩ්ඩක් පෙන්වන්නම් එහෙම වුණොත්. එතනදී අපි කතා කරොත් ඇත්තටම ඩබල් ඩොට් කියන එක ඍණ a alpha වර්ග EI alpha t කියන එක තියෙනවා. එතකොට මේක අපි ආදේශ කරොත් මෙතනට එතකොට අපි මෙතන x දන්නවා x ගත්තේ මේක. එතකොට y ගත්තේ මේක. එතකොට අපිට මෙතනදී ඒක ආදේශ කරලා ලියා ගන්න පුළුවන්. ඇත්තම e මම මෙතනදී 2x ඩබල් ඩොට් ඔමෙගා වර්ග 5යි x ඍණ 3යි y කියන ඉක්වේෂන් එකට මම ආදේශ කරලා තියෙනවා මෙතනදී. එතකොට මෙතනදී EI alpha t කියන හැම එකටම පොදුයි. එතකොට හැම එකටම පොදු නම් මේක තමයි EI alpha t කියන එක අපිට අපා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 2i alpha වර්ග 2i alpha වර්ග ඔමෙගා වර්ග 5i a ධන i b කියලා. එතකොට ඒක අපි ගත්තොත් සමීකරණය කියලා. එතකොට අපිට මේ විදිහටම අපිට y dot වලටත් ලියා ගන්න පුළුවන්. ඉතින් මම y dot වලට මෙතනදී ලියන්න යන්නේ නැහැ. ඇත්තටම මෙතනදී අපිට ඒක මම සුළු කරලා දා ගන්නවා. එතකොට අපි ගත්තොත් වෙනවා ඍණ 5යි b ඍණ 3යි a. එතකොට මම පොඩි වැරද්දක් කළා. මෙතන ඍණ එන්න ඕනේ. ඍණ. එතකොට මෙතන 5යි b ඍණ 3යි a. මෙතන එන්නේ අපිට ඔමෙගා වර්ග. එතකොට මෙතනදී බිඳුව. මේක අපි 6 කියලා සමීකරණය ගත්තොත් අපිට ඇත්තටම මෙතනදී මැට්‍රික්ස් ෆෝමැට් එකෙන් ලියන්න පුළුවන් මේක. මැට්‍රික්ස් ෆෝම්. මම මේක ඕන වෙනම වීඩියෝ එකකින් කරන්නම්. මෙතනදී අපි කතා කරොත් මැට්‍රික්ස් ෆෝම් එක කොහොමද ලියන්නේ කියලා. එතකොට අපිට මෙතනදී AB තමයි මෙතනදී හැම එකකම තියෙන්නේ. එතකොට AB තියෙනවා නම් අපිට මෙතනදී අතන මෙතනදී ඍණ 2යි alpha වර්ගය තියෙනවා. එතකොට මෙතනදී පදේ ගත්තොත් අපිට 5යි මෙතන A පද ගත්තොත් අතන මෙතන 2යි ඍණ 2යි alpha වර්ගය තියෙනවා. එතකොට මෙතනදී තියෙනවා ධන 5යි
ඔමෙගා වර්ගය. එතකොට අපි මෙතනදී ධන 5යි ඔමෙගා වර්ගය ලියන්න පුළුවන්. එතකොට මෙතනදී b පද ගත්තොත් එතන මෙතනදී ඔමෙගා ඍණ 3යි ඔමෙගා වර්ගය විතරයි තියෙන්නේ. ඍණ 3යි ඔමෙගා වර්ගය. එතකොට අපි මෙතනදී මෙතනදී a පද බැලුවොත් ඇත්තටම මෙතනදී අපිට a පද තියෙන්නේ ඍණ 3යි ඔමෙගා වර්ගය කියන එක විතරයි. එතකොට මෙතනදී ඍණ 3යි ඔමෙගා වර්ගය දානවා. එතකොට මෙතනදී අපිට තියෙනවා b වලට පද වලට 5යි b ඍණ 5යි මෙගා ඍණ මෙතනදී ඇල්ෆා වර්ගය 2යි ඇල්ෆා වර්ගය. එතකොට අපිට මෙතනදී මැට්‍රික්ස් ෆෝමැට් එකෙන් ලියන්න පුළුවන්. එතකොට අපි මෙතනදී AB කියන එක තමයි අපි ගන්නෙ. එතකොට මේක සමාන වෙනවා එතනම බිඳුවට. මෙතන තියෙන්නේ බිඳු දෙකක්. හරි. අපි මෙතනදී මැට්‍රික්ස් ෆෝමැට් එකෙන් මේක ලියාගත්තා. ඉතින් අපිට මේකට ඕන ඉක්වේෂන් එකට අපි 7 කියලා දාගමු. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට මේකෙදී මැට්‍රික්ස් ෆෝම් එක ගැන කතා කරනකොට ඇත්තටම මේකේ non trivial solution එකක් තියෙන්න නම් non trivial solution එකක් තියෙන්න නම් non trivial solution if and only if මේකේ එතකොට අපිට මෙතනදී ඩිටර්මිනන්ට් එක. එතකොට මෙතනදී අපි කතා කරනවා මෙතනදී අපි ඩිටර්මිනන්ට් එක අපි ගමු c කියලා. මේක මේ c කියන ඩිටර්මිනන්ට් එක 0 වෙනවා නම් විතරයි අපිට non trivial solution එකක් ගන්න පුළුවන්. එතකොට අපි ඒ අවස්ථාව ගමු. එතකොට අපිට මෙතනදී දීලා තිනවා මෙතනදී c කියන මේට්‍රික්ස් එකේ අපි ඩිටර්මිනන්ට් එක ගත්තොත් ඍණ 2යි ඔමෙගා 2යි ඇල්ෆා වර්ගය ඔමෙගා වර්ගය ඍණ 3යි ඔමෙගා ඍණ 3යි ඔමෙගා වර්ගය 5යි ඔමෙගා වර්ගය ඍණ 2යි ඇල්ෆා වර්ගය. එතකොට අපි මේක සමාන වෙනවා බිඳුවට. එතකොට අපි ගත්තොත් මේක සුළු කරලා අපිට මෙතනදී මේ දෙක පාරයක් අඩු කිරීම මේ දෙක පාරයක්. එතකොට අපි ගත්තොත් අපිට ඉක්වේෂන් එකක් එනවා මෙතනදී සුළු කරොත් ඇත්තටම 4යි ඇල්ෆා 4 වෙනි බලය ඍණ 20යි ඔමෙගා වර්ග ඇල්ෆා වර්ග ඔමෙගා වර්ග ධන 25යි ඔමෙගා 4 වෙනි බලය. එතකොට අපි ගත්තොත් ඒ වගේම තව තියෙනවා අපිට 9යි ඔමෙගා 4 වෙනි බලය. එතකොට අපි මෙතන සමාන බිඳුව. එතකොට අපි මෙතනදී ඉක්වේෂන් එකක් එනවා ඇල්ෆා 4 5යි ඔමෙගා වර්ග ඇල්ෆා වර්ග ඍණ 4යි ඔමෙගා වර්ග. ඍණ 4යි ඔමෙගා 4. එතකොට අපි ගත්තොත් මෙතනදී අපිට රූට්ස් 4ක් එනවා. එතන මෙතනදී අපිට ඉක්වේෂන් එක විසඳන්න පුළුවන්. මෙතනදී ඇල්ෆා කියන එක අපි ඇල්ෆා වර්ගය කියලා දාලා ඉතින් අපිට මේක ඉක්වේෂන් එක විසඳන්න පුළුවන්. එතකොට අපි විසඳුවොත් ඇත්තටම ඇල්ෆා වලට උත්තර දෙකක් එනවා. ඇල්ෆා වලට උත්තර 4ක් එනවා. ඇල්ෆා සමානයි 1ක් ධන හෝ ඍණ ඔමෙගා. ඒ වගේමයි ඇල්ෆා කියන එක අපිට සමාන වෙනවා ධන හෝ ඍණ 2යි ඔමෙගා වලට. මෙතනදී අපිට මෙතනදී ඇල්ෆා සමාන වෙනවා නම් ධන හෝ ඍණ ඔමෙගා වලට අපිට කියන්න පුළුවන් ඒ සමාන වෙනවා b කියලා. එතකොට අපි ගත්තොත් 6 ඒ වගේමයි if ඇල්ෆා ධන හෝ ඍණ 2යි ඔමෙගා නම් අපිට කියන්න පුළුවන් ඒ සමාන වෙනවා ඍණ b කියලා. ඉතින් අපි කලින් ගත්තා වගේම තමයි මේකත් වෙන්නේ. එතකොට අපිට මෙතනදී complete solution එක හොයන්න පුළුවන් අපිට මේවා use කරලා. එතකොට අපි complete solution එක හොයන්න දැන් බලමු. අපි දන්නවා මෙතනදී ඇල්ෆා කියන එක අපිට ඇල්ෆා 1 කියලා ලියන්න පුළුවන්. ඔමෙගා ඇල්ෆා 2 කියලා ලියන්න පුළුවන්. ඍණ ඔමෙගා. එතකොට ඇල්ෆා 3 කියලා ලියන්න පුළුවන්. 2යි ඔමෙගා. ඒ වගේම ඇල්ෆා 4 කියන එක ලියන්න පුළුවන්. ඍණ 2යි ඔමෙගා. එතකොට මේ 2යි ඔමෙගා වලට අපිට උනේ a සමාන උනේ ඍණ b වලට. එතකොට අපි ගත්තොත් මෙතනදී අපිට solution එක complete solution එක ලියන්න පුළුවන් මේකට. කතා කරොත් complete solution එක අපි දන්නවා x
1 කියන එක අපිට ලියන්න පුළුවන් AE I t කියලා. එතකොට x2 කියන එක අපිට ලියන්න පුළුවන් A1 A2 ඍණ I omega t කියලා. එතකොට අපිට x3 කියන එක ඇත්තටම ලියන්න පුළුවන් එතනදී A3 EI එකයි omega t 4 එක ලියන්න පුළුවන් A4 2යි I omega t. එතකොට අපි මේ හතරම අපිට x සොලියුෂන් එකට ලියන්න පුළුවන් x සොලියුෂන් එකට අපි මේ හතරම එකතු කරලා ලියන්න පුළුවන්. එතකොට AI omega t ධන A2 EI omega t A3 2යි I omega t. එතකොට අපිට x වලට මෙතනදී ඉක්වේෂන් එක එනවා. එතකොට ඒ වගේමයි අපි ගත්තොත් අපිට මෙතනදී y වලටත් ඒ විදිහටම කතා කරන්න පුළුවන්. එතකොට y වලටත් මේ වගේම ඉක්වේෂන් එකක් එනවා. y වලට අපි ගන්නවා A1 EI omega t A2 E minus omega t. හැබැයි මෙතනදී A3 කියන එක අපිට එන්නේ ඍණ වලින්. ඒකට හේතුව තමයි A4 කියන එකත් ඒ විදිහමයි 2යි I omega t. ඒ මොකද අපිට ඇත්තටම කතා කරොත් අපිට මෙතනදී B2 මෙතනදී අපි කතා කරොත් xt සමාන වෙනවා ඍණ yt වලට. එතකොට මේකෙදී අපිට මෙතනදී 2යි omega t කියන එක අපි 2යි omega කියන එක ගත්තොත් අපිට මෙතනදී ඍණ ලකුණ යොදන්න වෙනවා. එතකොට අපි ඍණ ලකුණ යොදලා තමයි මෙතනදී දාන්නේ. අපිට නැත්නම් ලියන්න පුළුවන් ඇත්තටම අපි කතා කරොත් x සමානයි b1 cos omega t b2 sin omega t y කියන එක අපිට ලියන්න පුළුවන් b1 cos omega t plus phi1 b එතකොට මෙතනදී මයිනස් එන්න ඕනේ b2 cos 2යි omega t. මොකද අපි මෙතනදී ඇත්තනම මෙතන b1 සෙට් කරනවා නම් බිඳුවට අපිට එතකොට x කියන එක අපිට සමාන වෙන්නේ -yt වලට. එතකොට අපිට මෙතනදී b2 කියන එක එතන ඍණ එන්නේ. එතකොට අපිට ඉක්වේෂන් එක ගත්තොත් අපිට මෙතනදී මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට අපිට මෙතනදී normal coordinates අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට අපිට මෙතන x අපි ගත්තොත් මේ සමීකරණ දෙක AB කියලා හිතමු AB කියලා. එතකොට අපි AB දෙක එකතු කරොත් අපිට ඇත්තටම මෙතන normal coordinates හොයාගන්න පුළුවන්. එතකොට x ධන y එනවා. x ධන y ආවහම මෙතන අපි මේ දෙක කැපිලා යනවා. එතකොට මේ දෙක කැපිලා ගියාම අපිට ඉතුරු වෙන්නේ b1 cos omega t b1 cos omega t වල දෙකක්. එතකොට 2යි b1 cos omega t sin 1 කියන එකේ දෙකක් එන්නේ. එතකොට අපිට මේ 2යි b1 කියන එක අපිට ලියා ගන්න පුළුවන් b කියලා. එතකොට අපිට cos omega t sin 1 එනවා. එතනදී අපිට normal coordinates හොයාගන්න පුළුවන්. normal coordinates මෙතන අපිට AB කියන එක අපි අඩු කරලා ඒ විදිහට හොයාගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මෙතනදී අපිට එනවා c cos i t i2. අපිට මේ විදිහට normal coordinates second method එකෙනුත් හොයාගන්න පුළුවන්. second method එක කියන්නේ අපි matrix භාවිතා කරලා කරන ක්‍රමය. ඒකට matrix භාවිතා කළා මේ ගාන අපිට හදාගන්න පුළුවන්. ඒ වගේමයි අපිට normal modes හොයන්න ඕන වුණොත් අපිට normal modes හොයන්න තියෙන්නේ මෙතනදී මේකෙදි මෙන්න මේ විදිහට අපි කතා කරොත් මේකෙදි අපි normal modes අපිට හොයාගන්න පුළුවන් b1 සෙට් කරනවා බිඳුවට b2 සෙට් කරනවා බිඳුවට ඒ විදිහට අපිට normal modes එක හොයාගන්න පුළුවන්. අපි ඉතින් කලින් කතා කරා normal modes හොයාගන්න විදිහ. ඒකෝට අපි කතා කරොත් දෙකක් තියෙනවා. අපිට x කියන දිශාවට යනවා. මෙතනත් y කියන දිශාවට යනවා. අපි b2 සෙට් කරොත් බිඳුවට. මොකද අපිට එකම දිශාවට එන්නේ.
t සමාන වෙනවා yt වලට. එතකොට අපිට මේකෙදි අපි ෆ්‍රීකවන්සි එක එන්නේ ඔමෙගා, ඒ වගේමයි ෆේස් ඩිෆරන්ස් එක එන්නේ ψ1. එතකොට අපිට නෝමල් මෝඩ් එක පළවෙනි මේක තමයි පළවෙනි නෝමල් මෝඩ් එක. එතකොට අපි දෙවෙනි නෝමල් මෝඩ් එක ගත්තොත් දෙවෙනි නෝමල් මෝඩ් එකේ අපිට එන්නේ මෙතනදී x යනවා නම් මෙතනදී y එනවා කියලා. එතකොට අපි ගත්තොත් b1 බිඳුවට දැම්මොත් ඇත්තටම අර ඉක්වේෂන්ස් වලදී b1 ඉක්වේෂන් b1 0 කරා කියන්නේ අපිට එන්නේ xt සමානයි ඍණ yt කියන එක. එතකොට අපිට ඍණ yt එනවා නම් මෙතනදී අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි මෙතනදී මේක x දකුණු පැත්තට යනවා නම් එතකොට y එන්නේ වම් පැත්තට. එතකොට අපි මෙතනදී තියෙන්නේ 2 ඔමෙගා කියන ෆ්‍රීකවන්සි එක. කියන්නේ අපි මෙතනදී ගත්තොත් මෙතන තියෙන 2 ඔමෙගා. එතනත් තියෙන 2 ඔමෙගා. එතකොට අපි කලාව වෙනසත් අපිට θ2 කියන එක එනවා. එතකොට එකම කලාවේ හා එකම ෆ්‍රීකවන්සි එකේ තියෙන චලනයේ මෝෂන් එකේදී අපි කියනවා අපිට නෝමල් මෝඩ්ස් වෙනවා. එතකොට අපි මෙතනදී නෝමල් මෝඩ්ස් දෙවෙනි නෝමල් මෝඩ් එක තමයි මේක. එතකොට අපිට නෝමල් මෝඩ්ස් මැට්‍රික්ස් ෆෝමැට් එකෙන් ගාන හදලා අපිට හොයන්න පුළුවන්.